අපි අවට පරිසරය ගැන ඉගෙනීම තමයි විද්‍යා විෂය යටතේ කරන්නේ. ඉතින් පුංචි කාලේ ඉඳලම අවට තියෙන දේ පිළිබඳව අපිට අධ්‍යයනය කරන්නට දකින්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් පාසලේදීත් මේ පිළිබඳව ඔබට විද්‍යාත්මක හැදෑරීමකට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඔබ දන්නවා ඔබ අවට තිබෙන දේ දිහා බැලුවොත් බොහෝ විට ඔබ දකිනවා ගහකොළවල විවිධත්වය දකිනවා. ඒ වගේම පරිසරයේ සිටින සතුන්ගේ වෙනස්කම් දකිනවා. ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවට ඔබේ පන්තියේ ඉන්න එහෙම නැත්නම් ඔබේ පවුලේ සමාජිකයන්ගේ මේ අය අතරත් මිනිසුන් හැටියට ඔවුන් අතර වූ වෙනස්කමුත් දකිනවා. මේ සියල්ල ඇතුලේ ඔබ කල්පනා කරොත් එක් පරම්පරාවක ඒ ලක්ෂණ දකිනවා වගේම ඊළඟ පරම්පරාවටත් ඒ ලක්ෂණ ගමන් කර තිබෙන අවස්ථාව ඔබට දකින්න ලැබෙනවා. සමහර වෙලාවට ඒව වෙනස්කම් සිද්ධ වුණු බවත් ඔබට අත්දැකීම් ඇති. ඉතින් මේ සියල්ල පිළිබඳව කතා කරන්න පුළුවන් මාතෘකාවක් තමයි අද දවසේදී අපි තෝරගත්තේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රවේණි විද්‍යාව හා ප්‍රවේණිගත රෝග කියන මාතෘකාව ඔස්සේ. ඉතින් මේ දැනුම ඔබට ලබා දෙන්න සූදානමින් අද දවසේදී අපේ ගුරුතුමියක් අපත් සමග එක්කාසු වෙලා ඉන්නවා. නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ විද්‍යා ආචාර්යනී මානෝජී ලියනගේ ගුරු මහත්මිය. ආයිබෝන් ඔබට. ආයිබෝන්. දැන් මේ මම මුලින් සඳහන් කළා වගේ අපි අවට බලපුවාම අපිට ඕනෑ තරම් මේ සාධක දකින්නට තිබෙනවා මේ වෙනස්කම් තිබෙන බව අපිට අඳුන ගන්න පුළුවන්. මනෝජ් ගුරුතුමා අපිට පැහැදිලි කරන්න බලන්න මේ මොකක්ද මේ පරම්පරාවෙන් පරම්පරාවකට ඒ කියන්නේ ඒ මුල් පරම්පරාව වගේම ආපහු අපිට තවත් පරම්පරාවක් දකින්න ලැබෙන මේ වෙනස්කම මොකක්ද මේ සිද්ධ වෙන දේ? ඔව් යශෝමි අපි දකිනවා ඇත්තටම මේ පරම්පරාවක් තුලින් පරම්පරාවකින් පරම්පරාවකට ලක්ෂණ ගමන් කරන ආකාරයක්. මේ ඔබට දකින්න පුළුවන් දුවේ පුතේ මේ රූප රාමු තුලදී මේ අපි ශාක තුල සතුන් තුල පරිසරයේ කොයි විදිහටද මේ එක් පරම්පරාවක ලක්ෂණ තවත් පරම්පරාවකට ගමන් කරන්න කියන ආකාරය. අපි බැලුවොත් සතුන් අතර විවිධ ලක්ෂණ පවතිනවා. ඒ ලක්ෂණ ඊළඟ පරම්පරාවට ගමන් කරන ආකාරය අපිට ඔවුන්ගේ ජනිතයින් තුලින් දැක ගන්න පුළුවන්. ශාකත් එහෙමයි. ශාකවලත් යම් ශාකයක පවතින ලක්ෂණ ඊළඟ මේ ඔවුන්ගේ ජනිතයන් තුල ඔවුන්ගේ දරුවන් තුල පවතින ආකාරය අපිට දැක ගන්න පුළුවන්. එතකොට විවිධ ප්‍රදේශ ගත්තාම ඒ ප්‍රදේශවල මිනිසුන්ගේ විවිධත්වයක් අපි දකිනවා. ඒ විවිධත්වය ඒ අයුරින්ම ඔවුන්ගේ පරම්පරාවල ඉදිරියට අරගෙන යනවා. ඉතින් අපි පැහැදිලිව දකිනවා මේ ලක්ෂණ ඉදිරියට ගලා යන ආකාරයක්. මේ පරම්පරාවන් තුල ඉදිරියට ගලා යන ආකාරයක් අපි දකිනවා. හොඳයි. දැන් මේ කාරණාව කොහේ හරි සැඟවිච්ච රහසක් වගේ නේද? එහෙම නම් මනෝජ් ගුරුතුමා අපි පැහැදිලි කරගනිමු. කොහෙද මේ පරම්පරාවකින් තවත් පරම්පරාවකට මේ ලක්ෂණ රැගෙන යන රහස සැඟවිලා තිබෙන්නේ? ඔව්. අපි ගත්තොත් සැලකුවොත් ජීවීන් නිර්මාණය වෙන්නේ සෛල වලින්. මේ සෛලවල සෛලයක් සැලකපුවාම අපි මේ සෛලයක් පාලනය කරන මූලික ඉන්ද්‍රියකා විදිහට දකින්නේ න්‍යෂ්ටිය. මේ න්‍යෂ්ටිය තුල තියෙනවා වර්ණ දේහ එක් ජීවි විශේෂයක පවතින්නේ නිශ්චිත වර්ණ දේහ සංඛ්‍යාවක්. ඔබට දකින්න පුළුවන් මේ රූප රාමුව තුල කොයි විදිහටද සෛලයක න්‍යෂ්ටිය තුල මේ වර්ණ දේහ සකස් වෙලා තියෙන්නේ කියලා. ඇත්ත වශයෙන්ම න්‍යෂ්ටියෙන් තමයි මේ පාලනය වෙන්නේ මේ සෛලය. ඉතින් මේ වර්ණ දේහ තුල පවතින මේ විශේෂ වූ දෙයක් තමයි මේ පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ ගෙනියන්න හේතු වෙන්නේ. ඒ මොනවද? මේ වර්ණ දේහ කියන මේ න්‍යෂ්ටිය තුල අඩංගු ප්‍රවේණික ද්‍රව්‍ය වර්ණ දේහ. එතකොට වර්ණ දේහයක් කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම ප්‍රවේණික ද්‍රව්‍ය එහෙම නැත්නම් යම් පරම්පරාවක ලක්ෂණ ඉදිරි පරම්පරාවට අරගෙන යන සුවිශේෂී ජීවි අණුකාණ්ඩයක්. මේ වර්ණ දේහයක් සලකපුවාම වර්ණ දේහ සකස් වෙලා තියෙන්නේ DNA වලින්. මොනවද දුවේ පුතේ මේ DNA කියලා කියන්නේ? DNA කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම දාම දෙකකින් යුක්ත ඔබට ඔය රූප රාමුවේ දැකගත හැකි දාම දෙකකින් යුක්තව ඇඹරුණු යම්කිසි දිගටිමය ස්වරූපයකින් යුක්ත ද්විත්ව අපි කියන ද්විත්ව හේලික්සීය දාම දෙකක් කියලා. මේ මෙවැනි DNA විශාල ප්‍රමාණයක් වර්ණ දේහ තුල අඩංගුයි. එතකොට මේ DNA දාමයක් සලකපුවාම එය හැදිලා තියෙන්නේ නියුක්ලියෝටයිඩ කියන ඒකාව යවයක. එහෙම නැත්නම් ඒකක කෙටියෙන් අපි කියනවා නම් මේ ඒකක රාශියක් බහුඅවයවීකරණය වීමෙන් තමයි
DNA දාම හැදිලා තියෙන්නේ. එතකොට ඔබට දැන් පැහැදිලි ඇති සෛලය තුල න්‍යෂ්ටිය පවතිනවා සෛලය පාලනය කරමින්. මේ න්‍යෂ්ටිය තුල පවතින්නේ වර්ණදේහ. මේ වර්ණදේහ සමන්විත වෙලා තියෙන්නේ DNA වලින්. එතකොට මේ DNA හැදිලා තියෙන්නේ නියුක්ලියෝටයිඩ කියන මේ කුඩා ඒකක වලින්. අපි යුනිට් එකක් එහෙම නැත්නම් ඒකකයක් එහෙම නැත්නම් ඒකාව යවකයක් කියලා කතා කරන්නේ මේ නියුක්ලියෝටයිඩ. කොහොමද මේ නියුක්ලියෝටයිඩයක් හැදිලා තියෙන්නේ? නියුක්ලියෝටයිඩයක් හැදිලා තියෙන්නේ ෆොස්ෆේට් කාණ්ඩයකනුත් ඊට සම්බන්ධව පවතින පෙන්ටෝස් සීනි කාණ්ඩයකනුත් ඊට සම්බන්ධව පවතින නයිට්‍රජනීය භස්ම කාණ්ඩයකුත් නයිට්‍රජනීය භස්මයක් ඇත්තටම අපි හඳුනා ගන්නවා නයිට්‍රජනීය භස්ම හතරක් ඇඩිනීන්, තයමීන්, සයිටෝසින්, ගුවනින් කියලා. රූපරාමයේ දකින්න ලැබෙනවා කොයි විදිහටද මේ නියුක්ලියෝටයිඩ එකිනෙක සම්බන්ධ වෙලා දාම විදිහට මේ සකස් වෙලා DNA අණුව තුළ සැඟවිලා පවතින DNA අණුව තුළ අඩංගු වෙන්නේ කියන කාරණාව. සාමාන්‍යයෙන් ඇඩිනීන් සමග ද්විත්ව බන්ධනයකින් සම්බන්ධ වෙනවා තයමීන් කියන භස්මය. සයිටෝසින් කියන භස්මය සමග ත්‍රිත්ව බන්ධනයකින් සම්බන්ධ වෙනවා ගුවනින් කියන භස්මය. ඇත්තටම හරියට බැලුවොත් අපි මේක ඇඹරුණු පඩි පෙළක් වගේ මේ DNA දාම. එතකොට මේ පඩි පෙළ අපි දන්නවා මේ දෙපස තියෙන සම්බන්ධක දෙක සම්බන්ධ වෙන පඩිය විදිහට තමයි මේ භස්ම පවතින්නේ. භස්ම යුගල් ඇඩිනීන්, තයමීන් සමගත් සයිටෝසින්, ගුවනින් සමගත් සම්බන්ධ වෙලා පවතින්නේ. ඔබට සැබෑ පැහැදිලි ඡායාරූපයක් දැකගත හැකි මේ ද්විත්ව හේලික්සීය ආකෘතිය DNA අණුවේ වොට්සන් සහ ක්‍රික් කියන විද්‍යාඥයන් තමයි මෙය හඳුන්වා දුන්නේ. DNA අණුවක් මගින් තමයි අපේ ලක්ෂණ එහෙම නැත්නම් ජීවින්ගේ ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන යන්නේ. එතකොට මේ DNA අණුවල තමයි ජාන පිහිරලා තියෙන්නේ. එතකොට ජීවින්ගේ ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කරන ප්‍රවේණික ද්‍රව්‍ය වන්නේ වර්ණ දේහවල අඩංගු DNA කියන ජෛව අණු මේ DNA වල ජාන පිහිරලා තියෙනවා. එතකොට ජානයක් කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම දුවේ පුතේ මේ යම්කිසි ලක්ෂණයක් සඳහා වග කියන්නා වූ DNA අණුවක පිහිටි නිශ්චිත භස්ම අණු පිළිවෙලක්. ඔබට මම කලින් කිව්වා ඇඩිනින්, තයමින්, සයිටෝසින්, ගුවනින් කියන භස්ම සම්බන්ධ වෙලා විවිධ රටාවලට පවතිනවා. එතකොට යම් ලක්ෂණයක් සඳහා හේතු වෙන ජානයක් කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මේ යම්කිසි රටාවකට හැඩගැසුණු භස්ම අණු පිළිවෙලක්. ඒ විදිහට තමයි අපිට ජානයක් හඳුන්වන්න පුළුවන්. හොඳයි. දැන් මේ පාඩමෙත් අපිට ඊළඟට වර්ණ දේහ පිළිබඳවත් විශේෂයෙන් අඳුනා ගැනීමක් කරන්නට සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපිට මේ දෙමාපියන්ගේ ලක්ෂණ කොහොමද දරුවන්ට ලැබෙන්නේ කියන කාරණයට ඒ වැදගත් වෙන නිසා අපි ඒ නිසා වර්ණ දේහ පිළිබඳවත් පැහැදිලි කිරීමක් කරමු. ඔව් දුවේ පුතේ අපි මෙතනදී කතා කරනවා ඇත්ත වශයෙන්ම මේ අපිට කොහොමද මේ වර්ණ දේහ ලැබෙන්නේ අපේ මව්පියන්ගෙන්. මවගෙන් වර්ණ දේහ 23ක් සහ පියාගෙන් වර්ණ දේහ 23ක් ලෙස 23 කොටස් දෙකක් එකට එකතු වීට ඔබට පේනවා යුගල් 23ක් හැදෙනවා. මවගෙන් තනි 23යි පියාගෙන් තනි 23යි. එතකොට සියල්ලම යුගල් 23යි. තනි වශයෙන් ගත්තා විට එය සම්පූර්ණ ගණන වර්ණ දේහ 46ක්. එතකොට මේ වර්ණ දේහ හැඩයෙන් ප්‍රමාණයෙන් මේ සෙන්ට්‍රොමියරය පිහිටන ස්ථානයෙන් වර්ණ දේහයක් සලකපුවාම ඔබ හඳුනා ගන්න මේ මවගෙන් හා පියාගෙන් ලැබෙන වර්ණ දේහ මේ 23 ලැබෙනකොට ඒවායේ ස්වභාවය සමාන වෙලා මේවා යුගලණය වෙනවා. යුගල වශයෙන් පවතිනවා. එතකොට අපි මේවට කියනවා සමජාත වර්ණ දේහ කියලා. මවගෙන් සහ පියාගෙන් ලැබෙන සමාන ස්වරූප දරන වර්ණ දේහ වලට තමයි අපි සමජාත වර්ණ දේහ කියන්නේ. එතකොට මේ විදිහට පවතින වර්ණ දේහ යුගල 23ක් පවතිනවා. මේ යුගල 23 තමයි ඇත්ත වශයෙන්ම අපේ සියලු ලක්ෂණ පාලනය කරන්නේ. පරම්පරාවෙන් පරම්පරාවට මේ ලක්ෂණ අරගෙන යන්නේ. ඒ වගේම දුවේ පුතේ මම තව දෙයක් ඔයාලට කියන්න ඕන. දැන් මේ වර්ණ දේහ යුගල 23 අපි 1 සිට 23 දක්වා නම් කරගෙන ආවොත් 1 සිට 22 දක්වාම තියෙන වර්ණ දේහ අපි කතා කරන්නේ දෛහික වර්ණ දේහ එහෙම නැත්නම් අලිංග වර්ණ දේහ කියලා. ඒ වායේ අඩංගු වෙන ජාන වලින් අත්ත වශයෙන්ම අපේ ශරීරයේ සියලු ලක්ෂණ පාලනය කරනවා. ඒ කියන්නේ සියලු ලක්ෂණ සඳහා හේතු වෙන ජාන මේ අලිංග වර්ණ දේහවල තියෙනවා.
23 වන යුගලය ගත්තහම ස්ත්‍රීන්ගේ හෝ පුරුෂයින්ගේ හෝ 23 වෙනි වර්ණ දේහ යුගලය ඇත්ත වශයෙන්ම අපේ ස්ත්‍රී හෝ පුරුෂ බව තීරණය කරන ලිංග වර්ණ දේහ යුගලය. එතකොට ඔබට පේනවා කොයි විදිහටද මේ ලිංග වර්ණ දේහ යුගලය 23 වෙනි වර්ණ දේහය ඔබට ඔතන 23යි කියලා අපි දක්වලා තියෙන්නේ 23 වන වර්ණ දේහ යුගලය කියන එකයි. ස්ත්‍රීන්ගේ නම් කොයි විදිහටද දරුවනේ මේ ඔයගලන්ට පේනවති සමාන X වර්ණ දේහ කියලා අපි කියන්නේ. X වර්ණ දේහ යුගලයක් ස්ත්‍රීන්ට පවතිනවා. පිරිමින්ට පවතින්නේ X වර්ණ දේහයක් සහ Y වර්ණ දේහයක්. ඇත්තටම කතා කරනවා නම් මේ X වර්ණ දේහයට වඩා Y වර්ණ දේහය කුඩයි. ස්වරූපයෙන් වෙනස්. නමුත් ස්ත්‍රීන්ගේ මේ ලිංග වර්ණ දේහ යුගලය X වර්ණ දේහ යුගලය හැඩයෙන් ස්වභාවයෙන් එක වගේ ස්වරූපයක් ගන්නවා. ඒ නිසා ඔබට මං හිතනවා දැන් පැහැදිලි ඇති කියලා අපගේ වර්ණ දේහ සමජාත වර්ණ දේහ යුගල් 23ක් පවතිනවා 22 දක්වා 1 සිට 22 දක්වාම සියලු වර්ණ දේහ අලිංග වර්ණ දේහ 23 වෙනි වර්ණ දේහ යුගලය අපගේ ලිංගිකත්වය තීරණය කරන ස්ත්‍රී හෝ පුරුෂ බව තීරණය කරන ලිංගික වර්ණ දේහ යුගලයයි. හොඳයි. දැන් සමජාතීය ජාන සහ විසමජාතීය ජාන කියලා අපිට වර්ග කිරීමකුත් ලැබෙනවා. ඒ කොහොමද ඒ වෙනස් වීම සිද්ධ වෙන්නේ මනෝජ් ගුරුතුමිය? ඔව්. මේ අපි කතා කළොත් මේ ජාන අපිට නැවත කතා කරන්න පුළුවන් මේ සමජාතීය ජාන සහ විෂමජාතීය ජාන කියලා. එහෙම නැත්නම් සමජාතීය ජාන කියලා කියනවා නම් මේ යම්කිසි ජාන යුගලයක් යම් ලක්ෂණයක් සඳහා හේතු වෙන ජාන යුගලයම මේ රසායනිකව එක හා සමාන නම් අපි කතා කරනවා ඒව සමජාතීය ජාන කියලා. ඊළඟට මේ අපි විෂමජාතීය ජාන එහෙම නැත්නම් විෂම යුග්මක ජාන කියලා අපි හඳුනා ගන්නවා දුවේ පුතේ. යම් ලක්ෂණයක් සඳහා හේතු වන ජාන යුගලයම මේ රසායනිකව අසමාන නම් ඒවා විෂමජාතීය ජාන යුගලක් විදිහට අපි හඳුනා ගන්නවා. ඒවා ඇලීල කියලාත් අපි හඳුනා ගන්නවා. එතකොට මේ විදිහට අපිට මේ ජාන දෙවර්ගයක් කතා කරන්න පුළුවන්. ඊළඟට මේ ප්‍රවේණ විද්‍යාවේ යම්කිසි ලක්ෂණයක් සඳහා ප්‍රවේණ විද්‍යාවේදී අපි කතා කරනවා අපේ ශරීරයේ විවිධ ලක්ෂණ පවතිනවා. මේ යම්කිසි ලක්ෂණයක් සඳහා හේතු වෙන ජාන යුගලයක් පවතිනවා. මේ ජාන යුගලය පවතින්නේ අපේ සමජාත වර්ණ දේහවල. අපි මේවා මේ ප්‍රවේණ විද්‍යාවේදී අපි ප්‍රවේණික සටහන් අඳිනකොට කතා කරනවා මේ සම්මත ආකාරයක් පිළිබඳව. ඒ කියන්නේ අපි කතා කරනවා යම්කිසි පරම්පරාවක අපි ඉදිරියට කතා කරනවා දුවේ පුතේ මේ ප්‍රමුඛ ලක්ෂණ සහ නිලීන ලක්ෂණ පිළිබඳව. ප්‍රමුඛ ලක්ෂණයක් අපි පෙන්눔 කරන යම්කිසි සම්මත ආකාරයක් ප්‍රකාශ කරන ආකාරයක් තියෙනවා. ප්‍රමුඛ ලක්ෂණය අපි ඉංග්‍රීසි කැපිටල් ලකුරෙන් කුණුත් නිලීන ලක්ෂණය ඉංග්‍රීසි සිම්පල් ලකුරකිනුත් තමයි අපි ප්‍රකාශ කරන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ගෙවතු මේෂාකයේ උස කියන ලක්ෂණය ප්‍රමුඛව පරම්පරාවේ ඉස්මතු වෙලා පවතින ලක්ෂණය නම් අපි ඒක කැපිටල් T අකුරෙන් ඒ කියන්නේ ටෝල් කියන උස කියන ලක්ෂණයට අනුකූලව කැපිටල් T අකුරෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. අපිට මිටි කියන ලක්ෂණය නිලීන ලක්ෂණය නම් ඒක සිම්පල් T අකුරකින් ප්‍රකාශ කරන්න පුළුවන්. එතකොට ඔබට පේනවා දුවේ පුතේ ওই රූප රාමුවේ කැපිටල් ඩබල් T ඇවිල්ලා තියෙනවා. මොකද මෙතන ජාන දෙකක් යම් ලක්ෂණයක් සඳහා හේතු වන ජාන දෙකක් පවතිනවා. හරිද? එතකොට මේ කැපිටල් ඩබල් T වලින් උස සමයුග්මක ප්‍රමුඛ ලක්ෂණය අපි කතා කරනවා සමාන රසායනික සංයුතියක් තියෙනකොට ඒ ජාන සමජාත එහෙම නැත්නම් සමයුග්මක ජාන ඒක ප්‍රමුඛ ලක්ෂණය විදිහට පවතිනකොට කැපිටල් ඩබල් T වලින් ඊළඟට කැපිටල් T සිම්පල් T වලින් අපි පෙන්වම් කරන්නේ උස කියන ලක්ෂණය විෂම යුග්මකව පවතිනකොට වෙනස් විෂම යුග්මකව පවතිනකොට ප්‍රමුඛ ලක්ෂණය වෙලා පවතිද්දී අපි කැපිටල් T සහ සිම්පල් T යන ආකාරයෙන්ුත් සිම්පල් ඩබල් T අපි පෙන්눔 කරන්නේ දුවේ පුතේ මිටි කියන ලක්ෂණය සමයුග්මකව පවතිනවා. හැබැයි ඒක නිලීන ලක්ෂණය. එතකොට අපි මේ බලමු මේ මොකද්ද ප්‍රමුඛ ලක්ෂණය කියන්නේ කියලා. දැන් අපි දන්නවා දැන් අපි මේ ඉන්න විදිහට අපේ අම්මලගේ තාත්තලගේ සියලුම ලක්ෂණ අපිට පෙන්눔 කරන්නේ නැහැ. සමහර ලක්ෂණ විතරයි පෙන්눔 කරන්නේ. සමහර වෙලාවට අපි තුලින් පෙන්눔 කරනවා අපේ ආච්චිලගේ සීයලගේ ලක්ෂණ. එතකොට මේ මානවයාට විතරක් නෙමෙයි මේක වෙනත් සතුන්ටත් වෙනත් ශාකවලටත් ඒ විදිහටමයි. එතකොට මෙන්ඩල් අවබෝධ කරගත්ත අපි කතා කරනවා දුවේ පුතේ මෙන්ඩල් පිළිබඳව අපේ ප්‍රවේණ විද්‍යාවේ පියා. එයා හොයාගත්තා මේ එයාගේ පරීක්ෂණ තුලින් පරම්පරාවේ සමහර වෙලාවට පවතින ලක්ෂණ
ප්‍රමුඛව පවතිනවා. ඒ කියන්නේ අපිට පරම්පරාවේ පෙනෙන ලක්ෂණ ප්‍රමුඛ ලක්ෂණයි. ප්‍රමුඛ ලක්ෂණය කියලා කියන්නේ යම්කිසි පරම්පරාවකදී මතුවලා පෙනෙන ලක්ෂණය තමයි ප්‍රමුඛ ලක්ෂණය කියලා කියන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ගෙවතුමේ ශාකය අපි ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මෙන්ඩල්ගේ පරීක්ෂණ පිළිබඳව. එතකොට ගෙවතුමේ ශාකයේ උස කියන ලක්ෂණය අපි ගත්තොත් උස ලක්ෂණය නම් අපිට ඒ පරම්පරාවේදී යම්කිසි පරම්පරාවකදී පෙන්눔 කරන්නේ උස කියන ලක්ෂණය තමයි මේ ප්‍රමුඛ ලක්ෂණයේ විදියට පවතින්නේ. ඊළඟට අපි කතා කරමු මොකද්ද නිලීන ලක්ෂණය කියන්නේ කියලා. බලමු අපි නිලීන ලක්ෂණය කියන්නේ මොකද්ද කියලා. නිලීන ලක්ෂණය කියලා කියන්නේ යම් පරම්පරාවකදී මතු නොවුණු යටපත්ව පවතින ලක්ෂණය. එතකොට ඒක පරම්පරාවේ දැකගත නොහැකි ලක්ෂණයයි. එතකොට උදාහරණයක් විදිහට අපි ගත්තොත් ගෙවතුමේ ශාකයේ මිටි කියන ලක්ෂණය නිලීනව පවතින්න පුළුවන්. එතකොට අපි ඒක කතා කරනවා නිලීන ලක්ෂණ අපි සිම්පල් අකුරෙන් සංකේතවත් කරනවා කියලා ඔබට කිව්වා. එතකොට සිම්පල් ඩබල් ටී මගින් මේ නිලීන බව අපිට පෙන්눔 කරන මිටි කියන ලක්ෂණය මේ පෙන්눔 කරන්න පැහැදිලි කරන්න පුළුවන්. හොඳයි. දැන් අපි පාසලේදී මේ පාඩම කරන විට හුඟක් වෙලාවට අපි ළඟ ඉන්න යහළුවෝ එහෙම නිරීක්ෂණය කරලා මේ ආවේනික ලක්ෂණ ඔවුන්ගේ දෙමාපියන්ට තියෙන ලක්ෂණ ඔවුන්ට ලැබිලා තියෙනවද කියන කාරණේ එහෙම විමසනවනේ. ඒ අවස්ථාවලදී අපි අඳුන ගන්නවා යම් යම් ලක්ෂණ කිහිපයක් මේ අඳුනා ගැනීමක් කරන්නට. ඒ කියන්නේ කොහොමද මේ ඒ පරම්පරාවට තිබුණු දෙයක් ඊළඟ පරම්පරාවට ඇවිල්ලා තියෙන්නේ කියලා හරියටම අඳුන ගන්න. එවැනි ආවේනික ලක්ෂණ කිහිපයක් අපි පැහැදිලි කරලා අද දවසේ මේ පාඩමට ඒ කරුණු එකතු කරගනිමු. ඔව් දුවේ පුතේ. අපි බලමු මුලින්ම මොනවද මේ ආවේනික ලක්ෂණ කියන්නේ කියලා. ආවේනික ලක්ෂණ කියලා කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට ගෙන යන ලක්ෂණ. දරුවන්ට දෙමව්පියන්ගෙන් ලැබෙන ලක්ෂණ. අපි සාමාන්‍ය ඔබ දකිනවා ඇති මේ රූපරාමුවේ සාමාන්‍ය අපි දකින මේ ලක්ෂණ කිහිපයක්. එකක් තමයි සමේ වර්ණය. ඔබ දැකලා ඇති මේ දෙමව්පියන්ගේ සමේ වර්ණය දරුවන්ට ලැබෙන අවස්ථා හොඳටවත් තියෙනවා. ඊළඟට හිස කෙස්වල වර්ණය, ඊළඟට කම්මුල්වල මේ වල ගැහුණු ස්වરૂපය, දිව රෝල් කිරීමේ හැකියාව, ඊළඟට හිස කෙස් නළල මත තුඩක්සේ පිහිටීම, මේවා දුවේ පුතේ ඔබ නිතර දකින දෙමව්පියන්ගෙන් දරුවන්ට උරුම වෙන ආවේනික ලක්ෂණ. එතකොට පරම්පරාවෙන් පරම්පරාවට යන මේ ලක්ෂණ අපි ආවේනික ලක්ෂණ කියලා හඳුනාගන්නේ. ඉතින් මේ නිතර දකින ලක්ෂණ වලට අමතරව දුවේ පුතේ අපිට කලාතුරකින් හමුවන ආවේනික ලක්ෂණක් තියෙනවා. මොනවද මේ කලාතුරකින් හමුවන ආවේනික ලක්ෂණ? ඔබ දැකලා තියෙනවද මෙන්න මේ කියන දේවල්? මොනවද? මේ ඇලි බව කියන දේ ඔබ දැකලා ඇති. සමහර සතුන්, සමහර මිනිසුන් මේ අසාමාන්‍ය සුදු පැහැයක් අරගන්නවා. ඒ අයගේ හිස කෙස්, ඒ අයගේ ඇහි බැම, රෝම මේවා සියල්ලම සුදු පැහැයක්. අපි කියනවා ඇලි බව. ඊළඟට දුවේ පුතේ ඔබ දැකලා ඇති මේ බද්ධ අංගුලිකතාවයේ ඇඟිලි කිහිපයක් එකට බැඳිලා පවතිනවා. පාදයේ, අත්වල මේ බද්ධ අංගුලිකතාවය කියලා අපි හඳුන්වනවා. ඊළඟට බහු අංගුලිකතාවය අපි දකින්නේ අතක හෝ පාදයක ඇඟිලි 5යි. නමුත් ඊට වඩා ඇඟිලි සංඛ්‍යාවක් පිහිටනවා. බද්ධ අංගුලිකතාවය. ඊළඟට ඔබ දැක ඇති මේ ඇස්වල ස්වභාවය බලන්න කලාතුරකින් ඒක පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ මේ ලක්ෂණයක් විදිහට පවතිනවා. මේ නිල් ඇස් හෝ දුඹුරු ඇස්. අපි මේ යුරෝපියන් ජාතිකයන්ගේ අපි දකිනවා නිල් ඇස්. මේ ඊට අමතරව අපේ සාමාන්‍ය මේ ශ්‍රී ලාංකිකයන් තුළ උනත් සමහර වෙලාවට අපිට සාමාන්‍ය තරමක් දුරට නිල් ඇස් දැක ගන්න පුළුවන්. මොකද බැලුවොත් ඔවුන්ගේ පරම්පරාවේ යටපත්ව ඒ ලක්ෂණය තිබිලා දරුවන් තුළ නැවත පරම්පරාව ඉදිරි පරම්පරාවකදී ඉස්මතු වීමක් වෙන්න පුළුවන්. එතකොට මේ විදිහට අපි දකිනවා මේ පරම්පරාවෙන් පරම්පරාවට යන එහෙම නැත්නම් ආවේනික ලක්ෂණ කලාතුරකින් හමුවන ඒවා තියෙනවා. නිතර දකින ඒවා තියෙනවා. හැබැයි දුවේ පුතේ මේ අපි කතා කරනවා පරිචිත ලක්ෂණ කියලා දෙයක් පිළිබඳව. පරිචිත ලක්ෂණ කියලා කියන්නේ මොනවද? මේ ජීවිතේ පසු කාලක අපි ඇති කරගන්න ලක්ෂණ. මොනවද? දැන් ඔය ඔබ දැකලා ඇති කාය වර්ධන ශිල්පීන් ඒගොල්ලන්ගේ ශරීරයේ මස් පිඩු ඉතා විශාල ලෙස වර්ධනය කරගෙන තියෙනවා. විවිධ ව්‍යායාම තුලින්, විවිධ ආහාර පාන තුලින් ඔවුන් මේ මස් පිඩු වර්ධනය කරගෙන ඉන්නවා. ඊළඟට අපිට යම්කිසි ක්‍රීඩාවක්, යම්කිසි මේ භාෂා මේ හැකියාවක් වගේ දෙයක් ප්‍රගුණ කරලා ගායන හැකියාවක් වෙන්න පුළුවන්, නර්තන හැකියාවක් වෙන්න පුළුවන්. ප්‍රගුණ කිරීම තුළින් පසු කලක අපි යම්කිසි එහි වර්ධනයක් දකිනවා. එතකොට හැකියාවක් වර්ධනය කර ගන්නවා. මේවා දරුවනේ අපි කතා කරන්නේ පරිචිත ලක්ෂණ. ඒවා පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ නැහැ. යම් කිසි පුද්ගලයෙක් ඉපදුනාට පසුව පසු කලකදී ඔහු විසින් උත්සාහයෙන් වර්ධනය කරගත්තු ලක්ෂණ තමයි මේ පරිචිත ලක්ෂණ කියලා කියන්නේ. එතකොට අපිට මේ
මොකද්ද අපි කතා කරුත් දැන් මේ ආවේනිය කියලා කියන්නේ අපි කතා කළා මේ පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ උරුම වීම එහෙම නැත්නම් ආවේනික ලක්ෂණ මේ උරුම වීම පිළිබඳව අපි ආවේනිය කියලා කියන්නේ දුවේ පුතේ මේ පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ ගෙන යාම ඉදිරියට ගෙන යාම මේක තමයි ආවේනිය කියලා කියන්නේ. ඒ වගේම මේ අපි ප්‍රවේණිය කියලා වචනයකුත් මෙතනදී කතා කළා. ප්‍රවේණිය කියලා කියන්නේ ආවේනිය පිළිබඳව හැදෑරීම. එහෙම නැත්නම් ආවේනිය සිදුවන ආකාරය පැහැදිලි කිරීම තමයි අත්ත වශයෙන්ම ප්‍රවේණිය කියලා කියන්නේ. ඉතින් දුවේ පුතේ මේ ප්‍රවේණි විද්‍යාවේ පියා ලෙස හඳුනාගන්නේ අපි ග්‍රෙගරි මෙන්ඩල්. මෙයා අත්ත වශයෙන්ම මේ කතෝලික පූජකවරයෙක්. මෙයාට පුළුවන් වුණා මේ ප්‍රවේණිය පිළිබඳව ඔස්ට්‍රියන් ජාතික කතෝලික පූජකවරයෙක්. මෙයා විද්‍යා උපාධිධරයෙක්. මෙයාට පුළුවන් වුණා මේ ආවේනික ලක්ෂණ ප්‍රවේණිගත වන ආකාරය පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණයක නියැලෙන්න. එයා තමයි ඇත්තටම එහෙම නියැලුණු මුල්ම පුද්ගලයා. පසු කලක ඔහු විසින් සොයාගත් කරුණු පිළිබඳව වෙනත් විද්‍යාඥයින් යම් යම් පරීක්ෂණ කරලා ඒවා තවදුරටත් තහවුරු කිරීම සිදු කළා. අපි ඔහුගෙන් ලද දැනුම තවදුරටත් ඉදිරි පරම්පරාවලට ගෙන යාම මේ පාඩම් මාලාවේ සිද්ධ කරනවා. ඒ වගේම මේ අධ්‍යයනය තුළින් ඔබට ඉදිරියේදී මෙවැනි ආකාරයක් පැහැදිලි කරගන්නට මෙවැනි කරුණක් ගැටලුවක් මතුවන අවස්ථාවක පැහැදිලි කරගන්නට මේ දැනුම යොදා ගන්නට පුළුවන්. අපි එහෙමනම් අධ්‍යයනයකට බලමු ආවේනිය පිළිබඳ මෙන්ඩල්ගේ පරීක්ෂණ කියන්නේ මොනවද? ඒ සඳහා ඔහු යොදාගත්තේ කවර ක්‍රමවේදයක්ද? ඒ වගේම මේ සඳහා විශේෂ ශාකයක් තෝරගන්නටත් යම්කිසි හේතු තිබුණා. මේ සියල්ල මේ පාඩමේදී වැදගත් කරුණු. මනෝජ් ගුරුතුමීට පැහැදිලි කරන්න පුළුවන්. ඔව් දුවේ පුතේ. මෙන්ඩල් ඇත්ත වශයෙන්ම තෝරගත්තේ මේ ඔහුගේ පරීක්ෂණ සඳහා ගෙවතුමෑ කියන ශාකය. අපි විද්‍යාත්මකව උද්භිද විද්‍යාත්මක මේ කතා කරනවා පේසොම් සැටවුම් ශාකය. මේ ගෙවතුමෑ ශාකය තෝරගන්න විශේෂ හේතු ගණනාවක් තිබුණා. මොකද්ද මේ ගෙවතුමෑ ශාකය තෝරගන්න තිබුණු හේතු? මේ ගෙවතුමෑ ශාකය ඉතා පහසුවෙන් වගා කරගත හැකි ශාකයක්. ඒ වගේම ඉතා කෙටි කාලයකින් ඵලදාභ ලබා ගන්න පුළුවන් ඒක වාර්ෂික ශාකයක්. ඊළඟට මේ ගෙවතුමෑ ශාකය ඉතා පහසුවෙන් නුමුහුම් ශාක ලබාගත හැකි ශාකයක්. නුමුහුම් ශාකයක් කියලා කියන්නේ දුවේ පුතේ පරම්පරාවෙන් පරම්පරාවට පරම්පරා කිහිපයක් දුරට යනකනොත් යම්කිසි ලක්ෂණයක් වෙනස් නොවි ඉදිරියට පවත්වාගෙන යන ශාක පෙළකට අපි කියනවා නුමුහුම් පෙළක්. එහෙම නැත්නම් නුමුහුම් ශාක කියලා. ඊළඟට පහසුවෙන් හඳුනාගත හැකි පරස්පර ලක්ෂණ යුගල් තියෙනවා. මොනවද පරස්පර ලක්ෂණ යුගල් කියන්නේ? එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගල් තියෙනවා මේ ගෙවතුමෑ ශාකයේ. උදාහරණයක් විදිහට කහ පාට බීජ, කොළ පාට බීජ. ඊළඟට උස ශාක, මිටි ශාක. එතකොට පැහැදිලි පරස්පර ලක්ෂණ. ඊළඟට ස්වභාවික ස්වපරාගණය කරන්නත් පුළුවන්, අවශ්‍ය විට පරපරාගණය කරන්නත් පුළුවන්. ඒ වගේම මේ ශාක මුහුම් කිරීමෙන් පරම්පරාව දිගටම ගෙන යා හැකි ජනිතෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලන්න යනවා මේ මෙන්ඩල්ගේ පරීක්ෂණ පිළිබඳව. මෙන්ඩල් ඇත්ත වශයෙන්ම කළේ ඒකාංග මුහුමක්. මොකද්ද දුවේ පුතේ ඒකාංග මුහුමක් කියන්නේ? ඒකාංග මුහුමක් කියලා කියන්නේ එක ලක්ෂණයක් පමණක් තෝරගෙන ප්‍රවේණිකව ඉදිරියට එහි පරම්පරාව කොයි විදිහටද යන්නේ කියන එක පරීක්ෂා කරන එක තමයි අපි ඒකාංග මුහුමක් කියලා කියන්නේ. එක් වරකට එක ලක්ෂණයක් පමණක් සලකමින් ප්‍රවේණික පරීක්ෂාවකට ජීවීන් මුහුම් කිරීම. දැන් මේ මෙන්ඩල් මොකද මේ ගෙවතුමෑ ශාකයේ පරස්පර ලක්ෂණ අරගෙන කළේ? එයා ඇත්ත වශයෙන්ම පරස්පර ලක්ෂණ 7ක් උදව් කරගෙන මේ පරම්පරා දෙකක අපි කියනවා F1 පරම්පරාව සහ F2 පරම්පරාවේ දරුවන්ගේ ස්වරූපය එයා නිරීක්ෂණය කරා. මොනවද මේ ගෙවතුමෑ ශාකයේ ඔහු තෝරාගත් ලක්ෂණ? අපි බලමු මොනවද කියලා. ලක්ෂණ 7ක් පිළිබඳව සැලකිලිමත් වුණා කියලා මම කියවනේ. මොනවද? කොළ පැහැති කරල්, කහ පැහැති කරල්. ඊළඟට පිරුණු කරල් සහ හැකිලුණු කරල්. ඊළඟට තව ඔහු තෝරගත්ත මේ කක්ෂීය පුෂ්ප සහ අග්‍රස්ත පුෂ්ප කියන කාරණාව පුෂ්ප පිපීමේ ස්වරූපය අනුව. ඊළඟට ඔහු තෝරගත්ත උස ශාක සහ මිටි ශාක. ඊළඟට ඔහු තවත් තෝරගත්ත ගෙවතුමෑ ශාකයේ දම් පාට පුෂ්ප සහ සුදු පාට පුෂ්ප. නැවත ඔහු තෝරගත්ත බීජවල ස්වභාවය සලකලා වටකුරු බීජ සහ හැකලුණු බීජ. ඒ වගේම බීජවල කහ පාට බීජ සහ කොළ පාට බීජ. දැන් මේ ලක්ෂණ 7 මේ පරස්පර ලක්ෂණ බව ඔබට පේනවා ඇති. ඔබට ඊළඟ සටහනින් දුවේ පුතේ දීලා තියෙනවා බලන්න චුට්ටක්. මේ කොහොමද මෙයාගේ මේ ලක්ෂණ ඒකාංග මුහුමක් එයා යොදාගෙන සිදු කරන ලද පරීක්ෂණවලදී එයාට ප්‍රතිඵල ලැබුණු ආකාරය. සෑම මොහොතකම ලක්ෂණ එක් ලක්ෂණයක් ප්‍රමුඛ වෙලා තව ලක්ෂණයක් නිලීන වෙලා
ඔහුට 3ට 1 අනුපාතයට මේ ලක්ෂණවල මේ ජනිතයින්ගේ ලක්ෂණ ලැබිලා තියෙනවා. ඉතින් දුවේ පුතේ අපි තව දෙයක් අපි දැනගන්න ඕන මේ රූපානුදර්ශය කියන දේ පිළිබඳව. රූපානුදර්ශය කියලා අපි ප්‍රවේණි විද්‍යාවේ කතා කරන්නේ රූපයෙන් පෙනෙන දේ. යම් පරම්පරාවකදී පෙනෙන යම් ජීවියෙකුගේ පෙනෙන රූපය තමයි රූපානුදර්ශය කියලා අපි කතා කරන්නේ. එතකොට කිසියම් නිශ්චිත ලක්ෂණයකට අනුව කිසියම් ජීවියෙකු දක්වන බාහිර පෙනුම රූපානුදර්ශය. යම් කිසි අපි ගත්තොත් ගෙවතුමෑ ශාකය උස වෙන්න පුළුවන්, මිටි වෙන්න පුළුවන්. මොනකද දුවේ පුතේ ප්‍රවේණි දර්ශය කියන්නේ? මේ රූපානුදර්ශය පෙන්눔 කරන මේ රූපය පෙන්눔 කරන ඊට අදාළව ඊට අදාළ දායකත්වයක් දක්වන ඥාන සැකසුමට තමයි අපි කියන්නේ ප්‍රවේණි දර්ශය කියලා. යම් රූපානුදර්ශයක් ඇති කිරීමට දායකත්වයේ දක්වන ඥාන සැකසුම ප්‍රවේණි දර්ශයයි. අපි උදාහරණයක් විදිහට උස කියන ලක්ෂණය සැලකුවොත් උස කියන ලක්ෂණය සඳහා හේතු වන ප්‍රවේණි දර්ශය capital T හෝ capital T simple T, මිටි කියන ලක්ෂණය සඳහා හේතු වන රූපානුදර්ශය simple T. හොඳයි. දැන් මෙන්නල්ගේ පරීක්ෂණ සිද්ධ කරන්නට ලක්ෂණ 7ක් යටතේ ගෙවතුමෑ ඡායකය තෝරාගත්ත කෙනා අපි දැන් ඉගෙන ගත්තා. ඊළඟට අපි සූදානම් වෙන්නේ මේ මෙන්නල්ගේ පරීක්ෂණ සිද්ධ කරපු ආකාරය සාරාංශ වශයෙන් සාකච්ඡා කරලා මේ අනුපාතය ඔහු ලබා ගැනීමත් එයින්නේ ප්‍රවීණ විද්‍යාවට ඔහු ලබා දුන්නු දැනුමත් ඔබත් සමගින් බෙදා ගන්නට. එහෙමනම් අපි මනෝජ ගුරුතුමිය පැහැදිලි කරමු එකින් එකට මේ ලක්ෂණ යොදාගෙන කරමු පරීක්ෂණ පිළිබඳව. ඔව් දුවේ පුතේ. දැන් මෙන්ඩල් පරීක්ෂණ දෙකක් මේ ගෙවතුමෑ ශාකයේ යොදාගෙන කළා. එයාගේ පළවෙනි පරීක්ෂණය තමයි එයා තෝරගත්තේ. එයා ඒකාංග මුහුමක් කළේ. මේ නුමුහුම් උස ශාකයක් සහ නුමුහුම් මිටි ශාකයක් යොදාගෙන තමයි එයා පළමු පරීක්ෂණය කළේ. නුමුහුම් උස කියලා අපි සැලකුවේ නුමුහුම් කියලා පරම්පරා ගණනාවක් යම් ලක්ෂණයක් මේ නියතව පවතින එකයි. එතකොට නුමුහුම් උස ගෙවතුමෑ ශාකයකුත් නුමුහුම් මිටි ගෙවතුමෑ ශාකයකුත් අරගෙන ඒ දෙක අතර පරපරාගණය සිද්ධ වෙන්න ඇරිය. කොහොමද පරපරාගණය? කොහොමද දුවේ පුතේ පරපරාගණය කියලා කියන්නේ? යම් පුෂ්පයක කලංකය මත වෙනත් පුෂ්පයක පරාග කණිකා තැවරිලා පරපරාගණය වෙන්න පුළුවන්. එම පුෂ්ප තියෙන ඒ ශාකයේම පුෂ්ප දෙකක් අතරත් පරපරාගණය වෙන්න පුළුවන්. ඉතින් ගෙවතුමෑ ශාකයේ මල් ද්විලිංගික නිසා පැහැදිලිවම මේ උස ශාකයේ පරාග මිටි ශාකයේ ඩිම්බ සමගත් මිටි ශාකයේ පරාග උස ශාකයේ ඩිම්බ සමගත් පරපරාගණය කරන්න පුළුවන්. ඉතින් අපි දන්නවා දැන් මේක අපිට ඥාන විශ්ලේෂණයක් මගෙන් පෙන්වන්න පුළුවන් යම් ලක්ෂණයක් සඳහා හේතු වන ඥාන යුගලයක් තියෙනවා. එතකොට නුමුහුම් උස ශාකයේ සඳහා අපිට තියෙන ඥාන යුගලය අපිට මේ විදිහට දක්වන්න පුළුවන්. දෙමව්පියන්ගේ capital T කියන අකුරු වලින් අපි සංකේතවත් කරනවා නුමුහුම් උස ශාකය, මිටි ශාකය simple T වලින් නිරූපණය කරනවා අපි. එතකොට ජන්මාන විදිහට ඇත්තටම ශාකවල තියෙන්නේ ඩිම්බ සහ පරාගයි. එතකොට නුමුහුම් උස ශාකයේ ජන්මාණු වලට මේ ජාන ඇතුළු වෙනකොට නුමුහුම් උස ශාකයේ ජන්මාණු T විදිහටත් නුමුහුම් මිටි ශාකයේ ජන්මාණු simple T විදිහටත් අපි යොදාගෙන ඔබට ලැබෙනවා මේ F1 කියන පරම්පරාවේ F1 පරම්පරාවේ දරුවන් capital T simple T වලින් යුක්තව ලැබෙනවා. මේකේ රූපානුදර්ශය සලකමුවාම 100% උස කියන ලක්ෂණය තියෙන්නේ ප්‍රමුඛ ලක්ෂණය. ඒ වගේම ප්‍රවේණි දර්ශය සලකපුවාම මේක 100% විෂම යුග්මක capital T simple T කියන ලක්ෂණය කිහින් තියෙනවා. එතකොට අපිට ඒක පැහැදිලි උස සඳහා හේතු වෙන ඥානය බව. ඊළඟට අපි පරීක්ෂණ අංක 2 කියන එක අපි පැහැදිලි කරනවා නම් මේ පරීක්ෂණ අංක 2 සඳහා එයා යොදාගත්තේ අර F1 පරම්පරාවේදී ලැබුණු විෂම යුග්මක උස ශාක. මේවා මේ යොදාගෙන තමයි මේ විෂම යුග්මක උස ශාක යුගලයක් යොදාගෙන තමයි මෙයා මේ පරීක්ෂණ අංක 2 සිදු කළේ. එතනදී සිද්ධ වෙන්න ඇරියා මේ F1 පරම්පරාවේ මේ ලැබුණු ශාක අතර ඒවා පැලවෙන්න සලස්වලා මේ F1 ශාක පැලවුණාට පස්සේ ඒ වාගේ පුෂ්පවල ස්වපරාගණයක් වෙන්න සැලසුවා. ස්වපරාගණයක් වුණාට පස්සේ කරල් හැදෙනවනේ. මේ හැදුණු කරල් එයා හිටවලා බැලුවා කොහොමද ලැබෙන පැල. මේ ලැබුණු පැල ඔක්කොම ලැබුණේ උස ශාක සහ මිටි ශාක වලට අනුපාතයක් ඇතුවයි. අපි ඒක ඥාන විශ්ලේෂණය මගින් පුතේ මෙන්න මේ විදිහට හඳුනා ගන්නවා. දෙමව්පියන්ගේ ඥාන ඔබට පේනවා විෂම යුග්මක උස සඳහා අපි නිරූපණය කරනවා
capital T simple T වලින් එතකොට නුමුහුම උස කියන ශාකය තමයි උස කියන ලක්ෂණය තමයි අපි සැලකුවේ මේ අවස්ථාවේදී. ඔවුන්ගේ ජන්මානු දෙමව්පියන්ගේ ජන්මානු capital T simple T capital T simple T ආකාරයෙන් මේ පෙන්눔 කරලා තියෙනවා. ඔවුන්ගෙන් ලැබුණු දරුවන්ට මේ ජාන ස්වාධීනව වෙන් වෙලා යනවා. මේ වර්ණ දේහ වෙන් වෙලා යනකොට මේ ජාන ස්වාධීනව වෙන් වෙලා යනවා. එතකොට ලැබෙන දරුවන් කොයි විදිහටද ලැබිලා තියෙන්නේ? උස 3 දෙනෙකුට මිටි එක්කෙනෙක් කියන අනුපාතයට. එතකොට මේකේ රූපානුදර්ශය තමයි උස 3ට මිටි 1යි. එතකොට මේකේ ප්‍රවේණි දර්ශය තමයි සමයුග්මක ප්‍රමුඛ ලක්ෂණය එක්කෙනෙකුට තියෙනවා. විෂම යුග්මක ප්‍රමුඛ ලක්ෂණය දෙන්නෙකුට තියෙනවා. ඒ වගේම නිනීල ලක්ෂණය එක්කෙනෙකුට තියෙනවා. 1ට 2ට 1 අනුපාතයේ යටතේ ලැබෙන්නේ. නමුත් රූපානුදර්ශය සලකපුවාම උස 3ට මිටි 1ක් ලෙස තමයි පෙනෙන්නේ. ඔබට පේනවා පුදුවේ පුතේ ඊළඟ මේ රූප රාමුවේදී අපි මේ සැබෑ ලෙස මේ ශාක යොදාගෙන කරන මේ මුහුම් දෙක මෙහෙම නැත්නම් පරීක්ෂණ දෙකම එකට දක්වලා තියෙන රූපය කොයි විදියටද මිටි ශාකයක් සහ උස ශාකයක් යොදාගෙන ඔය ඊළඟට ඔවුන්ගෙන් ලැබුණු දරුවන් සහ ඒ දරුවන්ගෙන් F1 පරම්පරාව සහ F1 පරම්පරාව නැවත මුහුම් කළ විට කොහොමද F2 පරම්පරාව ලැබෙන්නේ උස ශාක තුනට මිටි ශාකයක් ලෙස. එතකොට ඔබට පැහැදිලි F1 පරම්පරාවේ සියලුම දෙනා උස ශාක F2 පරම්පරාවේ F2 පරම්පරාවේ උස ශාක තුනකට මිටි ශාක එකක් ලෙස දරුවන් ලැබිලා තියෙනවා. ඉතින් මෙන්ඩල් තීරණය කළා මේ විදිහට යම් ලක්ෂණ පරම්පරාවේ යටපත් වෙනවා යම් ලක්ෂණ පරම්පරාවේ ඉස්මතු වෙනවා. එතකොට ඉස්මතු වෙන ලක්ෂණ ප්‍රමුඛ ලක්ෂණ විදිහට අපි යම් පරම්පරාවක් තුළ දකිනවා යටපත් වෙන ලක්ෂණය යම් පරම්පරාවක නිලීන ලක්ෂණ විදිහට අපි දකිනවා. එතකොට අපිට මේක දුවේ පුතේ මේ පනට් කියන විද්‍යාඥයා පැහැදිලි කළා මේක සටහනකින් මේ පනට් සටහන කියලා පනට් කොට සටහන කියලා මේ F1 පරම්පරාවේ සහ F2 පරම්පරාවේ ලැබීම ජනිතයින් දරුවන්ගේ ස්වරූපය අපිට මේ විදිහට පනට් කොටුවක් මගෙන් පෙන්වන්න පුළුවන්. ඔබට පැහැදිලි අපි ස්ත්‍රී සහ පිරිමි ශාක දෙකක් එහෙම නැත්නම් ශාක දෙකක ස්ත්‍රී ජන්මානුත් පිරිමි ජන්මානුත් වලට මේ ජාන ඇතුළු වුණාම capital T ජාන මගින් capital double T capital T simple T මගින් capital T simple T ඒ කියන්නේ උස ලක්ෂණයට හේතු වෙන ඔබට පේනවා උස ලක්ෂණයට හේතු වෙන හේතු වෙලා හැදෙන දරුවන් 3 දෙනෙකුත් ඒ කියන්නේ උස දරුවන් 3 දෙනෙකුත් මිටි දරුවන් එක්කෙනෙකුත් ආදී වශයෙන් අපිට පනට් කොටුව තිරුණොත් මේ ලක්ෂණ ටිකම ලබා ගන්න පුළුවන්. හොඳයි. දැන් අපිට මේ පාඩමේදී තවත් දෙයක් මුණ ගැහෙනවා ජාන ප්‍රතිපද්‍ය කියන පදේ. මේ අර්ථයත් ඒ වගේම මේ කොහොමද ප්‍රවේණි විද්‍යාවේදී සලකා බලන්නේ කියන කාරණයක් පැහැදිලි කරන්න පුළුවන්ද? ඔව් මේ එකම වර්ණ දේහයක් මත මේ ජාන කිහිපයක් සම්බන්ධ වෙලා පවතින එක තමයි අපි ජාන ප්‍රතිපද්‍ය කියලා හඳුන්වන්නේ. ඇත්ත වශයෙන්ම මේ මෙන්ඩල් එයාගේ පරීක්ෂණවලදී හඳුනාගත්තේ මේ දෙමව්පියන්ගේ වර්ණ දේහවල පවතින ජාන ස්වාධීනව වෙන් වෙලා දරුවන් තුළට ගමන් කරන බව. නමුත් පසුකාලීනව කරන ලද පරීක්ෂණ වලින් මේ T.H. මෝගන් කියන විද්‍යාඥයා සොයාගත්තා මේ ඒ විදිහට මේ මෙන්ඩල් ප්‍රකාශ කරපු විදිහට දෙමව්පියන්ගෙන් දරුවන්ට සමහර ලක්ෂණ යන්නේ නැති බව. එතකොට එයා ප්‍රකාශ කළේ එයා ඇත්තටම මේ පළතුරු මැස්සා උදව් කරගෙන මේ ක්‍රියාකාරකම් මේ පරීක්ෂණයක් කරලා බැලුවා. එතනදී බලාපොරොත්තු නොවුණු අනපේක්ෂිත ප්‍රතිඵල ලැබුණා. ඉතින් ඒකට එයා පැහැදිලි කිරීමක් කළේ මේ ජාන ප්‍රතිබද්ධව පැවතීම. ඒ කියන්නේ යම්කිසි ලක්ෂණයක් සඳහා හේතු වන ජාන යම් වර්ණ දේහයක එකට සම්බන්ධ වෙලා පවතින එක තමයි මේ ජාන ප්‍රතිබද්ධය කියලා කියන්නේ. එතකොට ජාන ප්‍රතිබද්ධ වෙලා පැවතුනහම මේවා අර මෙන්ඩල් කියපු විදිහට ස්වාධීනව වෙන් වෙලා දරුවන්ට ඇතුළු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ජාන ප්‍රතිබද්ධය නිසා බලාපොරොත්තු නොවුණු අනපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. හොඳයි. දැන් මෙවැනි පැහැදිලි කිරීමකට ඒ විද්‍යාඥයන් එක් එක් අවස්ථාවලදී විවිධ දේ යොදාගත්තේ. දැන් ගිවතුමා ශාකය විශේෂයෙන්ම ඒ කියන්නේ මේවායේ ලක්ෂණ අඳුනා ගැනීම, ඒවා යොදා ගැනීමේ පහසුව, ඒ වගේම ඉක්මනින් දෙවන පරම්පරාවක් වුන්ට ලබා ගැනීම හැකියාව තිබුණා. දැන් නමුත් මිනිසා සම්බන්ධයෙන් මෙය ඊටාත්ම සංකීර්ණ ක්‍රියාවලියක්.
කොහොමද ප්‍රවේණි විද්‍යාවට අදාළව මිනිසාගේ ලිංග නිර්ණය පිළිබඳව කරුණු පැහැදිලි වන්නේ? ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ වසර ගණනාවක් බලාගෙන ඉන්න ඕනේ ප්‍රතිඵල ලබා ගන්නට එවැනි පරීක්ෂණයක් සඳහා මනෝජ් ගුරුතුමිය මිනිසුන් යොදා ගන්න සිදු වුණොත්. නමුත් මේ පැහැදිලි කිරීම යොදාගෙන ඔවුන් විසින් මිනිසාගේ ලිංග නිර්ණය පිළිබඳවත් යම් ආකාරයේ පැහැදිලි කිරීමක් කළා. අපි ඒක පිළිබඳව පැහැදිලි කරමු. ඔව්. දැන් දුවේ පුතේ මිනිසාගේ අපි කිව්වා මේ 23 වෙනි වර්ණදේහ යුගලයෙන් වර්ණදේහ යුගල් 23න් 23 වෙනි වර්ණදේහ යුගලය ලිංග වර්ණදේහ යුගලයේ විදිහට ක්‍රියා කරනවා. ස්ත්‍රීන් තුල නම් මේක XX ලෙස අපි හඳුන්වන වර්ණදේහ යුගලයකොත් පිරිමින් තුල XY ලෙස හඳුන්වන වර්ණදේහ යුගලයකොත් පවතින්නේ කියලා. එතකොට ඔබට පැහැදිලි දුවේ පුතේ බලන්න අපි මේ රූපරාමයේ දක්වලා තියෙනවා කොයි විදිහටද කියලා. අලිංග වර්ණදේහ 22ක් තියෙනවා, ලිංග වර්ණදේහ යුගලයක් තියෙනවා. 23 වෙනි වර්ණදේහය තමයි ඒ සඳහා දායක වෙලා තියෙන්නේ. ඔබට පේනවා මේ මවගෙන් සහ පියාගෙන් ලැබෙන්නේ අපිට මේ වර්ණදේහ යුගල් 23 හැදෙන්න පියාගේ වර්ණදේහය XY ලෙස පවතිනවා. මේක Y වර්ණ දේහය වෙනස් X වර්ණ දේහයට වඩා. මවගේ නම් එහෙම නැත්නම් කාන්තාවගේ නම් X වර්ණ දේහය එක වගේ. එතකොට මිනිසාගේ ලිංග වර්ණ දේහ ලිංගය සිදුවන මිනිසාගේ ලිංග නිර්ණය සිදුවන ආකාරය අපි සැලකුවොත් ඔබට මේ සටහනේ පෙන්눔 කරලා තියෙනවා බලන්න. ඩිම්බ මාතෘ සෛල වලින් ඩිම්බ නිෂ්පාදනය වෙනකොට අර ද්විගුණ ඩිම්බ මාතෘ සෛලය තුලින් ඩිම්බයකට ලැබෙන්නේ ඒකගුණ වර්ණ දේහයක්. ඒ කියන්නේ අපි මවගේ ඩිම්බ මාතෘ සෛල තුල පවතින්නේ න්‍යෂ්ටියේ ලිංග වර්ණ දේහ යුගලයක් නම් එක් ඩිම්බයක් ඩිම්බ මාතෘ සෛල වලින් මේ මෝචනය වෙනකොට එක් ඩිම්බයකට යන්නේ එයින් X කියන එක වර්ණ දේහයක් පමණයි. පියාගේ ශුක්‍රාණු මාතෘ සෛල වලින් ශුක්‍රාණු නිපද වෙනකොටත් ඒ විදිහමයි. පියාගේ නම් තියෙනවා X හා Y ලෙස වර්ණ දේහ යුගලයක්. ඒ දෙක එකිනෙකට වෙනස්. සමහර වෙලාවට පියාගේ ශුක්‍රාණුවකට Y වර්ණ දේහයක් යන්න පුළුවන්. සමහර වෙලාවට පියාගේ ශුක්‍රාණුවකට ඒ කියන්නේ ශුක්‍රාණු මාතෘ සෛල වලින් ශුක්‍රාණු නිපද වෙනකොට X වර්ණ දේහයක් ඇතුළු වෙන්නත් පුළුවන්. එතකොට ඔබට පේනවා මේ ඩිම්බයකට කොහොමද ඩිම්බ මාතෘ සෛල වලින් මේ එක් වර්ණ දේහයක් ඇතුළු වෙලා තියෙන්නේ කියලා ශුක්‍රාණු මාතෘ සෛල වලින් ශුක්‍රාණු වලට එක් වර්ණ දේහයක් ඇතුළු වෙලා තියෙන්නේ කියලා ඒ ආකාරයට ඩිම්බ සහ ශුක්‍රාණු සම්බන්ධ වීමෙන් සංයෝජනයෙන් ලැබෙන දරුවන්ට කොයි විදිහටද මේ ගැහැණු දරුවන්ට පියාගෙන් ලැබෙන එක් වර්ණ දේහයකුත් පියාගෙන් ලැබෙන එක් වර්ණ දේහයකුත් මවගෙන් ලැබෙන එක් වර්ණ දේහයකුත් ඒ විදිහටනේ වර්ණ දේහ යුගල එකතු වෙන්නේ. එතකොට ඒ විදිහට බලන්න ගැහැණු සහ පිරිමි 50% බැගින් සමාන ආකාරයකට අපිට මේ දරුවන්ගේ ලිංගය තීරණය එහෙම නැත්නම් මිනිසාගේ ලිංගය තීරණය වීම සිදු වෙලා තියෙනවා. එතකොට මේ විදිහට තමයි අපි හඳුනාගන්නේ දරුවන් දෙමව්පියන්ගෙන් දරුවන්ට කොහොමද ලිංගය තීරණය වෙන්නේ කියන ආකාරය. ප්‍රවේණි විද්‍යාව හැදෑරීම තුළ අපිට පරම්පරාවකින් තවත් පරම්පරාවක් සරු ජනිතයන් හැටියට බිහිවීම පිළිබඳව කරුණු දැන් ඉගෙන ගන්නට අවස්ථාව ලැබුණා. නමුත් සමහර අවස්ථාවලදී යම් ආබාධිත තත්ත්වයන් එහෙම නැත්නම් මානව ප්‍රවේණික ආබාධ කියන විෂය කොටස යටතේ අපිට අධ්‍යයනය කරන්නටත් කරුණු කිහිපයක් තිබෙනවා. අපි මේ පිළිබඳව දැන් දැනගනිමු. ඔව්. දැන් අපි මේ සැලකුවොත් ඇත්තටම ප්‍රවේණික ආබාධ පුතේ ඔයාලා දැකලා ඇති පරම්පරාවෙන් පරම්පරාවට යන ආකාරය සමහර රෝග විශේෂයෙන්ම අපි හිමෝපීලියාව ගැන කතා කරනවා තැලසීමියාව ගැන කතා කරනවා මේවා පරම්පරාවෙන් පරම්පරාවට යන රෝග විදිහට හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ සමහර රෝග ඇති වෙන්නේ මේ ලිංග ප්‍රතිබද්ධ ඥාන නිසායි. මේ දෙමව්පියන්ගේ ලිංග වර්ණ දේහ තුල පවතින සමහර ඥාන විකෘති වෙලා මේ රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන්. අපි බලමු දුවේ පුතේ මොනවද මේ ප්‍රවේණික ආබාධ කියන්නේ කියලා. මේ ඥාන සහ වර්ණ දේහවල ඇතිවන යම් යම් විකෘති තත්ත්වයන් නිසා තමයි මේ ප්‍රවේණික ආබාධ ඇති වෙන්නේ. එතකොට ලිංග වර්ණ දේහවලත් මේවා වෙන්න පුළුවන්. මේ විකෘති තත්ත්වයන් අලිංග වර්ණ දේහවලත් වෙන්න පුළුවන්. එතකොට මේ ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණිය නිසා ඇතිවන ප්‍රවේණික ආබාධ අපි සලකලා බලමු මොනවද කියලා. ඒ කියන්නේ ලිංග වර්ණ දේහ තමයි මේවට හේතු වෙන්නේ. මේ හිමෝපීලියාව තමයි එක රෝග තත්ත්වයක්. මේ ලිංග වර්ණ දේහවල X වර්ණ දේහය මත පිහිටන ලිංග ප්‍රතිපද ඥානයක් වලක ඇතිවන විකෘති තත්ත්වයක් නිසා තමයි හිමෝපීලියාව ඇති වෙන්නේ. ඇත්ත වශයෙන්ම හිමෝපීලියාවේදී වෙන්නේ තුවාලයක් සිද්ධ වුණාම ස්වභාවිකව රුධිරය කැටි නොගැසී පැවතීමයි. අධික ලෙස රුධිර වහනය නිසා පුද්ගලයා මරණයටපත් වෙන්න පුළුවන් හිමෝපීලියාව රෝගයෙන් පෙළෙන කෙනෙක් නම්. අපි චුට්ටක් බලමු කොහොමද මේ හිමෝපීලියාව ප්‍රවේණිගත වෙන්නේ කියලා.
හිමෝපීලියාව ප්‍රවේණිගත වෙන්නේ මෙන්න මේ ආකාරයට. ඇත්ත වශයෙන්ම X වර්ණ දේහය මත ඇතිවන ජානයක් නෙමෙයි විකෘති වෙන්නේ. එතකොට මේකට ඇත්ත වශයෙන්ම ගොදුරු වෙන්නේ පිරිමින්. මොකද පිරිමින්ට පවතින එක X වර්ණ දේහයයි. ස්ත්‍රීන්ට වර්ණ දේහ දෙකක් පවතිනවා X. එතකොට ඒකදී ස්ත්‍රීන්ගේ වර්ණ දේහ දෙකම මත හිමෝපීලියාවට හේතු වෙන H කියන ජානය ප්‍රමුඛ ජානය නෙමෙයි මේකට බලපාන්නේ නිලීන ජානයයි. සිම්පල් H කියන මේ ජාන යුගලයම මේ වර්ණ දේහ මත එක්ස් වර්ණ දේහ දෙකම මත ප්‍රමුඛව පැවතුනොත් විතරයි ස්ත්‍රීන්ට මේ රෝගය ඇති වෙන්නේ. හැබැයි ඔවුන් කලල අවදියේම මව් කුස තුළ මිය යනවා. දැන් ඔබට පේනවා කොහොමද නිරෝගී පිරිමින්ට ඇති වෙන්නේ. කැපිටල් H කියන ජානය එක්ස් වර්ණ දේහය තුළ පවතිනකොට ඔවුන් නිරෝගී පිරිමින්. රෝගී පිරිමින් නම් අනිවාර්යයෙන්ම සිම්පල් H කියන ජානය පවතින්න ඕන ඔවුන්ගේ එක්ස් වර්ණ දේහය මත. නිරෝගී ගැහැණුන් ඔවුන්ගේ එක්ස් වර්ණ දේහය මත කැපිටල් H පවතිනවා. ඒ වගේම වාහක ගැහැණුන්ගේ කැපිටල් H හා සිම්පල් H විදිහටත් රෝගී ගැහැණුන්ගේ සිම්පල් ඩබල් H විදිහටත් එක්ස් වර්ණ දේහ දෙකම මත. දැන් ඔබට සටහනින් පැහැදිලි කොහොමද ඒක ඇති වෙන්නේ. නිරෝගී පියෙකුට සහ වාහක මවකට. වාහක මවක් කියන්නේ ඇයගේ එක එක්ස් වර්ණ දේහයක් මත පමණයි සිම්පල් H කියන ජානය පවතින්නේ. එතකොට ඔය රෝගී දරුවන් නැතිවන ආකාරය ඔබට පැහැදිලි. මෙහිදී රෝගයට ගොදුරු වෙන්නේ පිරිමින්ට තමයි මේ රෝගේ හැදෙලා එවුන් පීඩාවට පත් වෙනවා. කාන්තාවන් රෝග වාහකයන් විදිහට පරම්පරාවෙන් පරම්පරාවට රෝගය ගෙන යනවා. ඊළඟට දුවේ පුතේ රතුකල වර්ණන්දතාවය අපි කතා කරමු. රතුකල වර්ණන්දතාවය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම රතු වර්ණය කොළ වර්ණය වෙන්කර හඳුනා ගැනීමේ නොහැකියාව. මේකත් ලිංග ප්‍රතිබද්ධ රෝග තත්වයක්. ස්ත්‍රීන්ගේ X කියන වර්ණ දේහය මත පිරිමින්ගේ X කියන වර්ණ දේහය මතත් ඇතිවන යම්කිසි ජානයක් මේ විකෘති වීම නිසා තමයි මේ රතුකොළ වර්ණන්දතාවය ඇති වෙන්නේ. ඔවුන්ට රතු පැහැයෙන් කොළ පැහැ වෙන් කර හඳුනා ගන්න අමාරුයි. එතකොට බලන්න දුවේ පුතේ මේ රතුකොළ වර්ණන්දතාවය ප්‍රවේණිගත වන ආකාරය නිරෝගී ගැහැණුන්ට කොයි විදිහටද වර්ණන්දතාවයට හේතු වන අපි කතා කළොත් මේ කලර් බ්ලයින්ඩ්නස් කියන එකේ මේකදී මේ කැපිටල් C වලින් නිලීන ජානයත් සිම්පල් C වලින් සිම්පල් C වලින් නිලීන ජානයත් කැපිටල් C වලින් ප්‍රමුඛ ජානයත් පෙන්වු කරනකොට ඔයාලට බලා ගන්න පුළුවන් නිරෝගී ගැහැණුන්ට වාහක ගැහැණුන්ට රෝගී ගැහැණුන් නිරෝගී පිරිමි කොයි විදිහටද මේ රෝගී පිරිමි අයගේ ඔන්න බලන්න සිම්පල් C කියන ජානය ඔන්න පවතිනවා. ඒ අය තමයි ඇත්තට වශයෙන්ම මෙහිදීත් පීඩාවටපත් වෙන්නේ. කාන්තාවන් රෝගය කාන්තාවනුත් හැදෙනවා නමුත් කලාතුරකින් පිරිමි අයට තමයි මේක වැඩි වශයෙන් බලපාලා පවතින්නේ. ඔවුන්ගේ කොයි විදිහටද පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට ගෙන යන්නේ කියලා අපිට මේ ඊළඟ සටහනින් බලා ගන්න පුළුවන්. කාන්තාවන් රෝග වාහකයන් විදිහට ක්‍රියා කරනවා. පිරිමි අයගේ පවතින එක එක්ස් වර්ණ දේහයයි නිසා එහිදී මේ රෝගය සඳහා හේතු වන ජානය මේ නිලීනව පවතිනහම ඒගොල්ලන් රෝගයට ගොදුරු වෙන ආකාරය ඔබට මේ සටහන තුලින් බලා ගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපි ජාන විකෘති පිළිබඳවත් මේ පාඩමේදී අපේ ප්‍රවේණි විද්‍යාවට අදාළ වැදගත් වෙන කරුණු කිහිපයක් දැන් ඉගෙන ගනිමු. ඔව් දුවේ පුතේ. දැන් මේ අපි කතා කළේ මේ වර්ණ දේහවල ඇතිවන යම් වෙනස්කම් නිසා ඒ කියන්නේ විකෘති නිසා ඇතිවන රෝග තත්ත්වයන්. එතකොට ලිංග වර්ණ දේහ මත ඇතිවන මේ ජානවල වෙනස්කම් නිසා තමයි අපි මේ තාක් කතා කළේ රතුකොළ වර්ණන්දතාවය සහ හිමෝපීලියාව. දැන් අපි කතා කරන්නේ මේ අලිංග වර්ණ දේහ මත ඇතිවන යම්කිසි ජානයක් විකෘති වෙලා කොයි විදිහටද මේ රෝග තත්ත්වයන්ට ගොදුරු වෙන්නේ කියන එක පිළිබඳව මේ ජාන විකෘතියක් කියන්නේ දුවේ පුතේ මේ වර්ණ දේහයක් මත පිහිටන ජාන යම් හේතු නිසා විකෘති වෙන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන්. කොහොමද මේ ජාන විකෘති සිද්ධ විය හැකි ආකාර ස්වයං සිද්ධව. ඒ කියන්නේ බාහිර බලපෑමකින් තොරව ඉබේම වෙන්නත් පුළුවන්. ඒ වගේම විකිරණ වලට භාජනය වෙලා වෙන්නත් පුළුවන්. අපි දන්නවා යම් රෝග අවස්ථාවලදී රෝග නිర్ణය කරනකොට මේ විකිරණ වලට අපිට භාජනය වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම දුවේ පුතේ යම් අවස්ථාවල රසායන ද්‍රව්‍යවල බලපෑමනොත් අපිට විකෘති ඇති වෙන්න පුළුවන්. අපිට කියන්නේ මේ ජානවල තමයි මේ විකෘති තත්ත්වයන් ඇති වෙන්නේ. එතකොට ජාන විකෘති වෙලා ඇතිවන රෝග තත්ත්ව දෙකක් අපි හඳුනා ගමු. එකක් තමයි ඇලි බව, අනිත් එක තමයි තැලසීමියාව. මොකද්ද මේ ඇලි බව කියලා කියන්නේ? ඔයාලා දැකලා ඇති මම කලිනුත් කතා කළා වගේ මේ සුදු පැහැ මිනිසුන්, සුදු පැහැ සතුන්, ඇලි නාගයින්, ඇලි මොනරුන්, ඒ වගේම මේ ඇලි බවට පත්වෙච්ච මිනිසුන් මේ අයගේ මේ සමෙහි මෙලනින් වර්ණකයෙන් ඉපදවීමට මූලික වන අලිංග වර්ණ දේහයක පිහිටි ජානයක් ඇතිවන විකෘතියක් නිසා තමයි මෙයාලට මේ දේ වෙන්නේ.
ඒ කියන්නේ මේ හැම වර්ණයට හේතු වෙන්නේ මේ මෙලනොසයිට කියන සෛල වලින් නිපදවන මෙලනින් වර්ණකයයි. එතකොට මේ මෙලනොසයිට සෛල නිෂ්පාදනය කරන ජානයේ විකෘති වුණාම ඔවුන්ට මෙලනින් සෛල නිපදවන්න නොහැකියාව නිසා සමේ වර්ණයට අදාළව අපි දකින පැහැ ලැබෙන්නේ නැහැ. ඊළඟට අපි තැලසීමියාව ගැන ටිකක් කතා කරමු. තැලසීමියාවත් මේ අලිංග වර්ණ දේහයක ඇතිවන ජානයක විකෘතිය නිසා හැදෙන්නේ. මේකත් පරම්පරාවෙන් පරම්පරාවට යනවා. මේ අලිංග වර්ණ දේහ අපි දෛහික වර්ණ දේහ කියලාත් කතා කරනවා. මේ අලිංග වර්ණ දේහයක් මත ඇතිවෙන හිමොග්ලොබින් නිෂ්පාදනයට බලපාන මේ ජානයේ විකෘති වෙලා. ඇත්තටම හිමොග්ලොබින් කියලා කියන්නේ ප්‍රෝටීනයක්. ඔබ දන්නවා. එතකොට මේ සඳහා ජාන කීපයක් බලපාන්න පුළුවන්. එතකොට යම් ජානයක් විකෘති වෙලා තමයි මේ හිමොග්ලොබින් නිෂ්පාදනය අඩාල වෙනවා. හිමොග්ලොබින් නිෂ්පාදනයේදී අඩාල වීමෙන් සෛල වලට ඔක්සිජන් ගෙන යාමේ අපහසුාවක් ඇති වෙනවා. ඒ කියන්නේ සෛල වලට ඔක්සිජන් ගෙන යන්නේ හිමොග්ලොබින් මගින්. හිමොග්ලොබින් නිෂ්පාදනයේ අඩාල වුණාම සෛල දක්වා ඔක්සිජන් ගෙන යාමත් අඩාල වෙනවා. එතකොට ඔවුන්ගේ අපි දකින මොකද්ද රෝග ලක්ෂණය? නීරක්තිය. නීරක්තිය එතකොට බර අඩුකම, එතකොට අධික මේ හෘද ස්පන්දනය, ශ්වසන වේගය වැඩිවීම වගේ මේ අය ඇත්තටම ඊටාම අවාසනාවන්ත ලෙස සමහර අය ඊටාම අඩු වයසෙන් මරණයට ගොදුරු වෙනවා. ඔය මේ වර්ණ දේහ සංඛ්‍යාවේ වෙනස්කම් නිසා ඇතිවන ප්‍රවේණික රෝග මේ ක්ලයින්ෆෙල්ටර් සහලක්ෂණය කියලා තියෙනවා. මේකදී ඇත්ත වශයෙන්ම මේ ලිංග වර්ණ දේහ එකක් වැඩිපුර පිහිටීමෙන් ලිංග වර්ණ දේහ යුගලයක් නෙමෙයි ලිංග වර්ණ දේහ තුනක් පිහිටීමෙන් ඇතිවන ලක්ෂණයක් මේ රෝග තත්ත්වයක් මෙතනදී ඇති වෙන්නේ. ඒගොල්ලන් පැහැදිලිව ඒගොල්ලන්ගේ මේ ලිංගිකත්වය පෙන්වන්නේ නැහැ. ඒ නිසා තමයි මේ රෝග තත්ත්වය ඇති වෙන්නේ. ක්ලයින්ෆෙල්ටර් කියන මේ රෝගය. ඊළඟට මේ අපි කතා කරනවා ටර්නර් සහලක්ෂණය කියලා එකක්. ටර්නර් සහලක්ෂණයේදී වෙන්නේ X ලිංග වර්ණ දේහ එකක් පමණක් පිහිටීම නිසා මේ රෝග තත්ත්වය ඇති වෙන්නේ. ඇත්ත වශයෙන්ම මොවුන් පැහැදිලි ස්ත්‍රී ලක්ෂණ නොපෙන්වන ස්ත්‍රීන්. ඊළඟට අපි කතා කරනවා දුවපිතේ ඩවුන් සහලක්ෂණය පිළිබඳව. ඩවුන් සහලක්ෂණයේදී වෙන්නේ මේ 21 වෙනි වර්ණ දේහ යුගලයේ පිටපත් කිහිපයකින් පිහිටීම නිසා ඇතිවන මේ අසාමාන්‍ය අපි දකින්නේ සාමාන්‍ය සමාජයේ මේ මන්ද බුද්ධික වගේ කියන්නේ ඔවුන්ගේ බෙල්ල මහතයි මේ හිස කෙස්වල ඉතා ඍජු හිස කෙස් සහිත මේ අස්වාභාවික ස්වභාවයක් පෙනුමක් තියෙන පුද්ගලයන් ඩවුන්ස් සහලක්ෂණය ඩවුන් සින්ඩ්‍රෝම් කියන රෝග තත්ත්වයට පත් වෙච්ච අවස්ථාවක්. එතකොට මේ විදිහට තමයි දුවේ පුතේ අපි මේ වර්ණ දේහවල ජානවල සිදුවන විකෘති තත්ත්වයන් නිසා ඇතිවන මේ පරම්පරාවෙන් පරම්පරාවට යන රෝග තත්ත්වයන් ප්‍රවේණි විද්‍යාවේදී හඳුනාගන්නේ. හොඳයි. මම හිතන්නේ අද දවසේදී අපි ඔබට ලබා දුන්නේ මේ දැනුම ප්‍රවේණි විද්‍යාව හා ප්‍රවේණිගත රෝග සම්බන්ධයෙන් මේ හා බැඳුණු නවීන විද්‍යාව හා සම්බන්ධ වුණු තවත් කරුණු තිබෙනවා. ඒ සියල්ල ඔබේ අධ්‍යයනය සඳහා ඔබට තෝරා ගන්නට හැකියාව තිබෙනවා. එහෙමනම් අද දවසේ මේ දැනුම ලබා දුන්නාට අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ විද්‍යා ආචාර්යනි මනෝජ් ලියනගේ ගුරුතුමියට අපි තවත් දවසක ඔබට මුණ ගැහෙන බලාපොරොත්තු වෙන දවසට සමු දෙනවා. අපි ලබන සතියේදීත් ඔබ මුණ ගැහෙන බලාපොරොත්තු වෙනවා ජාතික පාසලෙන් විද්‍යා පාඩමක් සමගින්. එතකොට ඔබට ජයග්‍රාහී සතියක්. ආයුබෝවන්.